අයුවන් පුතේ මම ඔබට එවන ලද අටශේණික අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රය මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය මම මෙන්න මේ විදිහට සාකච්ඡා කරනවා. ඔබ ලියන ලද ප්‍රශ්න පත්‍රයේ බලන්න ඔබේ පිළිතුරු වලට අදාළ ලකුණු පිළිතුරු නිවැරදිද වැරදි නම් වැරදි අඩුපාඩු හදා ගන්න නිවැරදි පිළිතුරු ලකුණු දෙන ආකාරය එක සඳහන් කරමින් මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. එක් කොටස ප්‍රශ්න සියල්ලකට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. 11 17 23 යන සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. අපි එහෙනම් බලමු මේ සංඛ්‍යා රටාවේ පද අතර වෙනස කීයද? පළවෙනි පද දෙක අතර වෙනස 17න් අඩු කරන 11. 17න් 11ක් අඩු කරකම 6ක් වෙනවා. 23න් 17ක් අඩු කරනවා 6යි. එහෙනම් පද දෙකක් අතර වෙනස 6යි. ඒ කියන්නේ මෙම සංඛ්‍යා අනුක්‍රමණය 6න් 6ට වැඩි වෙවි තමයි දීලා තියෙන්නේ. එහෙනම් 23ට 6ක් එකතු කරාම 23ට අපි එකතු කරනවා 6ක්. 23ට එකතු කරා 6. එහෙනම් එනවා 29යි. පිළිතුරු 29යි. ඔන්න එක පදයක් හොයාගන්න. පද දෙකක් හොයන්න කියලා තියෙනවනේ. එහෙනම් 29ට මම නැවත එකතු කරනවා 6ක්. 29ට 6ක් එකතු කරාම පිළිතුරු වෙනවා 35යි. එහෙනම් මේ සංඛ්‍යා අනුක්‍රමණයේ පද දෙක වන්නේ 29 සහ 35. 29 35. මේ පද දෙක ඔබ ලියා දෙනවා නම් ඔබට ලකුණු දෙකක් වෙනවා. ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. හරි නම් ලකුණු දෙක. දෙවෙනි ප්‍රශ්නේ කියකින් දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ඍණ 3 ගුණ කිරීම ඉස්කරක් දීලා තියෙනවා සමානයි 12 වෙනවා. ඒතකොට සදිශ සංඛ්‍යා පාඩම අපේ මතකයේ තියෙනවා. ඍණ සංඛ්‍යාවක් තවත් ඍණ සංඛ්‍යාවකින් ගුණ කරොතින් තමයි ධන සංඛ්‍යාවක් හැදෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ ධන 12. එහෙනම් ඍණ 3 ධන 12 බවට පත් කර ගැනීමට මෙතන ඉන්න ඍණ සංඛ්‍යාවකින්ම තමයි ගුණ කළ යුත්තේ. ඒතකොට ඍණ සංඛ්‍යාවකින් ගුණ කරාම ධන සංඛ්‍යාවක් වෙන බව අපි දන්නවා. එහෙනම් 3 කීයෙන් ගුණ කරොත්ද 12 වෙන්නේ? නැත්නම් 12ට 3 ගුණවල් 4. එහෙනම් බලමු ඍණයි ගුණ කරාදී ධන 3 අරක් 4 12යි පිළිතුර එනවා ඍණ 4යි. එහෙනම් මේ හිස්තැන්න ගැලපෙන පිළිතුර වෙන්නේ ඍණ 4. මේ උත්තරය ඔබ ලියා තිබෙනවා නම් ඍණ 4යි කියලා ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. තුන්වෙනි ප්‍රශ්නයෙන් මෙම චිත්‍රකාරයෙන් දැක්වෙන සංඛ්‍යාව කීවෙනි වර්ග සංඛ්‍යාව? බලන්න සංඛ්‍යා 30ක් තියෙනවද 39ක් තියෙනවා. 39යි. මේ පේලි 3යි තීරු 3යි. පේලි 3යි තීරු 3යි. මේක දක්වන්න ලැබෙන්නේ පේලි 3යි තීරු 3යි. එහෙනම් පේලි ගානයි තීරු ගානයි සමාන වෙලා තියෙනවා. එහෙනම් කීවන වර්ග සංඛ්‍යාවද? තුන්වන වර්ග සංඛ්‍යාව. තුන්වන වර්ග සංඛ්‍යාව. තුන්වන වර්ග සංඛ්‍යාව. තුන්වන වර්ග සංඛ්‍යාව. ඒ පිළිතුර හරි කියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. හතරවෙනි ගැටලුවට කියද්දී ටොන් 3ක් ස්කන්ධය මෙට්‍රික් ටොන් 3ක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියලා තියෙනවා. මෙට්‍රික් ටොන් එකක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් එකක් සමාන වෙනවා කිලෝග්‍රෑම් 1000. අපි ඒක දන්නවා මෙට්‍රික් ටොන් එකක් කිලෝග්‍රෑම් 1000කට සමානයි කියලා. එහෙනම් මෙට්‍රික් ටොන් 3ක් කිලෝග්‍රෑම් කීයකට සමාන වෙනවද? කිලෝග්‍රෑම් 3000කට සමානයි. කිලෝග්‍රෑම් 3000යි. ඇයි එකක් 1000යි දෙකක් 2000යි එහෙනම් 3ක් 3000ක් වෙන්න ඕන නිසා. එතකොට මේ පිළිතුර හරිනම් ඔබට තවත් ලකුණු දෙකක් ලැබෙනවා. පස්වෙනි ගැටලුවට කියකින් අංශක 89හි අනුපූරකය. අනුපූරකය කියලා කියන්නේ කෝණ යුගලයක එකතුව අංශක 90ක් වෙනවා නම් ඒක අනුපූරක කෝණ යුගල කියලා අපි හඳුන්වනවා. 180ක් වෙනවා නම් කෝණ යුගලයක එකතුව අංශක 180ක් වුණොත් ඒක පරිපූරක කෝණ කියලා තමයි හඳුන්වන්නේ. පරිපූරක. අපි ඒක මතක තියාගන්න තුන්වෙනි පාඩමේදී ඉගෙන ගන්න. පරිපූරක. 180 වෙන පරිපූර්ණ කෝණ යුගලය. එහෙනම් අංශක 89 අනුපූරක වෙන අංශක 90ක් වෙන්නට අනුපූරකයක් නම් එහෙනම් 89ට තව කීයක් එකතු වෙන්න ඕනේද 90ක් වෙන්න අංශක 1. එහෙනම් පරිපූර්ණකයගේ අනුපූරකයගේ අංශක 1ක් වෙනවා. එහෙනම් පිළිතුර මෙතනට අංශක 1යි ලකුණු 2ක් හම්බෙනවා. 6 වෙනි එක.
මෙට්‍රික් ටොන් සහ කිලෝග්‍රෑම් සහිත ස්කන්ධ දෙකක් එකතු කරන්න තියෙනවා. අපි එහෙනම් සාමාන්‍ය විදිහට අපි එකතු කරන 0.0.0ට 7ක් එකතු කරාම 7යි 8යි 4යි 12 ඉන්න දෙක දානවා. එකක් තියෙනවා ඒ ටොන් එකක් විදිහට අපි අරන් යනවා මේ ටොන් වලට. මෙට්‍රික් ටොන් වලට. එතකොට දැන් බලන්න මෙට්‍රික් ටොන් ස්කන්ධ ටික එකතු කරලා තියෙන 5යි 3යි 8යි 1යි 9යි පිළිතුර මෙට්‍රික් ටොන් 9යි කිලෝග්‍රෑම් 270යි. පිළිතුර හරිනවා ඔබට ලකුණු දෙකක්. 7 වෙනි කෙනෙකුව සුළු කරන්න කියලා තියෙනවා. මේ පද දෙක සුළු කිරීමේදී අපි බලනවා එකම ජාතිය පද. ඒවට කියනවා අපි සජාතීය පද. සජාතීය පද අපි එක ළඟට ගන්නවා. එහෙනම් 5x එක පදයක් වෙලා තියෙනවා. ආයෙx පද තියෙනවා මෙතන ඍණ x එකක්. එහෙනම් මම දානවා ඍණ x 5x ඍණ x. ඔන්න සජාතීය පද එක ළඟට ගත්තා. අනෙක් සජාතීය පදේ තියෙන y පද දෙකක් මම එක ළඟට ලියාගන්නවා. 2y ආයි y පදේ තමයි මොකද්ද? 2y ධන 2y සහ ධන 3y. ඔන්න අනෙක් සජාතීය පද ධන 3y. y පද දෙක දැන් එක ළඟ තියෙනවා, x පද දෙක එක ළඟ තියෙනවා. එහෙනම් y පද දෙක අපි දැන් සුළු කරනවා. x පද දෙක සුළු කරනවා, y පද දෙක වෙනම සුළු කරනවා. x පද දෙක සුළු කරද්දී 5x වලින් 1x අඩු කරන්න තියෙනවා. x කියලා කියන්නේ මෙතන සෑම විටම තියෙන සංගුණකය එකක්. 5x වලින් 1x අඩු කරාම පිළිතුර එනවා මෙතන 4x කියලා. 4y. 2y ට 3y එකතු කරන්න තියෙනවා. 2y 3y එකතු කරාම පුතේ 5y පිළිතුර. එහෙනම් මේ දෙක නැවත එකතු කරන්න බෑ අපිට. 4x සහ 5y එකතු කරන්න බෑ. 4යි 5යි 9යි කියලා ලියන්න බෑ අපිට. ඇයි මේ තියෙන විජාතීය පද දෙකක්. විජාතීය පද අපිට එකතු කිරීම කරන්න බෑ. මේක තමයි පිළිතුර. මේ පිළිතුර තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. 8 වෙනි ගැටලුව සංඛ්‍යා රේඛාව භාවිතයෙන් හිස්තැන සුදුසු අගයන් හොදන්න. ඍණ 1 අඩු කරන්න තියෙනවා. සංඛ්‍යා රේඛාවකින් අපි අඩු කිරීමක් තියදී දෙවන සදිස් සංඛ්‍යාවේ ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි යන්නේ. එතකොට මේ සංඛ්‍යා රේඛාව පොඩ්ඩක් ලකුණු කරලා තියෙන වැරද්දක් තියෙනවා. පුතේ ඊටර එන්න ඕනේ මෙන්න මේ පැත්ත. ඊටර එන්න ඕනේ අනිත් පැත්ත. අපි ඊටරට අනිත් පැත්ත සමාන කරගමු. එතකොට දැන් පළවෙනි සදිස් සංඛ්‍යාව වන සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා තියෙන ඍණ 1යි. අඩු කරන්න තියෙනවා. ගිහිලා තියෙනවා 4ක් ගිහිලා තියෙනවා. ධන පැත්තට 4ක් ගියා. ඒ කියන්නේ අඩු කිරීමක් තිබ්බදී විරුද්ධ පැත්තට යන්නේ. ඒ කියන්නේ මෙතනට එන්න ඕනි ඍණ 4යි කියන්නේ. ඍණ 4යි නම් 4ක් යන්න ඕනේ ඍණ පැත්තට විරුද්ධ පැත්ත ධන පැත්ත වෙනවා. ධන පැත්තට තමයි 4ක් කියලා තියෙනවා. එහෙනම් පිළිතුර වෙනවා ධන 3. ධන 3න් නැවතලා තියෙන අවසානයේ පිළිතුර ධන 3ක් වෙන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට ඔය ගැටලුව අපිට විසඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පිළිතුර හරිනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. 9 වෙනි ගැටලුව සරල දාර පමණක් ඇති ඝන වස්තුවක මුහුණක් ගන්න 6කි. එහි දාර ගන්න 10කි. ශීර්ෂ ගන්න කියලා. අපි මෙතන සම්බන්ධ කරගන්නවා ඔයිලර් සම්බන්ධය. ඔයිලර් සම්බන්ධය. එතකොට ඔයිලර් කිව්වේ ශීර්ෂ ගණනෙත් මුහුණක් ගණනෙත් එකතුව මොනවද ශීර්ෂ ගන්න මම කෙටියෙන් දාන්න. ශීර්ෂ ගණනෙත් මුහුණක් ගණනෙත් එකතුව සමාන වෙනවා දාර ගණන දෙකක්. එහෙනම් ශීර්ෂ ගණන බලන්න මේකේ තියෙන ශීර්ෂ ගණන තමයි අපෙන් අහන්නේ. අපි දන්නේ නැහැ ශීර්ෂ ගණන. එහෙනම් මම එතනින් විස්තර කරනවා. මුහුණක් ගන්න දීලා තියෙනවා අපිට 6යි කියලා. දාර ගන්න දීලා තියෙනවා 10යි කියලා. 10 එකතු කිරීම දෙක. දැන් අපි බලනවා දකුණු පැත්තේ අගයන් දෙකම අපි දන්නවා 10යි 2යි එකතු කරාම පුතේ 12ක් එනවා. එහෙනම් මේ වම් පැත්තේ අගය 12ක් විය යුතුයි. එහෙනම් 12යි 12. එහෙනම් 6ට තව කීයක් එකතු කරොත්ද 12ක් වෙන්නේ? එහෙනම් මෙතනට එන්න ඕන උත්තරේ 6යි. ඒ කියන්නේ පුතේ ශීර්ෂ ගණන 6ක් වෙනවා. ශීර්ෂ 6යි. පිළිතුර හරිනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟ ගැටලුව ගත්තොත් අපි 10 වෙනි ගැටලුව 6යි ධන 3යි ප්‍රකාශනයේ පොදු සාධක වෙන් කර දෙන්නේ. එහෙනම් මේ සංඛ්‍යා දෙකටම පොදු පදයක් වෙනවා. 6යි 3යි ගත්තොත් දෙකටම සාධකයක් වෙනවා. දෙකම 3 ගුණාකාර වෙනවා. එහෙනම් 6ක් 3 ගුණාකාරයක් වෙන 3ට 3 ගුණාකාර එකක් තියෙනවා. එහෙනම් මේ දෙකටම පොදු සාධක වෙන්නේ 3ක්. මම 3ක් එළියට ගන්නවා මෙන්න මේ ආකාරයට බලන්න. එතකොට බලන්න දැන් 6ට 3 ගොඩවල් 2යි මෙතනින් එනවා a. එකතු කිරීම 3ට 3 ඒවා 1යි එහෙනම් 1යි b කියලා තමයි එන්නේ. මෙතන 1යි. ওই විදිහට අපි ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 3 වාරයක්
2a ධන b කිය. ඔන්න සාධක අපි එළියට ගත්තා. පොදු සාධක අපි වෙන් කරගත්තා. මේ පිළිතුර හරිනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. 11 වෙනි ගැටලුව හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. A 3යි හිස්තැනක් තියෙනවා. බලන්න A පද 1යි 2යි 3යි. A පද 3යි. B පදත් එහෙනම් කීයක් තියෙනවද පුතේ? B පදත් 3ක් තියෙනවා. එහෙනම් B වලත් එන්න ඕනි 3 වෙනි බලය. ඕකේ එන රටාව කොහොමද එන්නේ බලන්න. අපි ඉස්සෙල්ලාම A පද ටික වෙනම ලියුවොත් ඒවා 1යි 2යි 3යි. ඒවා 3යි. ඊට පස්සේ මම B පද ටික ලියනවා. B පද මෙහෙම ලියා ගන්න පුළුවන්. B පද B1යි දෙවෙනි පේජයේ B එකක් තියෙනවා. ඊළඟ එකේ B එකක් තියෙනවා. B3. එතකොට බලන්න මෙතන තියෙනවා ඒවා 3යි 3 කිරීම B ඒවා 3යි B ඒවා 3. ඕක තමයි අපේ පිළිතුර දෙන්නේ. එන රටාව. අපිට මේක ලියන්න පුළුවන් මේ ආකාරයෙන් ලියුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් නැහැ. A 3යි B 3යි. ඒ කියන්නේ ගුණිතය නැතුව ලියන්නත් පුළුවන්. එතකොට මේ පද දෙකක් එක ළඟ තිබ්බා කියන්නේ එතනින් අදහස් වෙන්නේ ගුණිතය. මතක තියාගන්න ඒක. එතකොට B 3යි කියලා අපි හොයාගෙන කියනවා නම් අපේ පිළිතුරට ලකුණු දෙකක් ලැබෙනවා. 12 වෙනි ගැටලුව ඍණ දෙකේ තුන්වෙනි බලය අගය සොයන්න. මම මේ කියන පළවෙනි එකම කරගන්නවා ප්‍රසාරණය කර ලියාගන්න. ඍණ දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ ඍණ දෙකේ ඒවා 3ක්. ඍණ දෙකේ ඒවා 3ක්. ඔන්න මම ප්‍රසාරණය කරගන්නවා. ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක. එතකොට පුතේ මෙතන අපි දන්නවා ඉගෙනගෙන තියෙනවා බලය ඔත්තේ නම් අනිවාර්යයෙන්ම පිළිතුර ඍණ උත්තරයක් වෙනවා. බලය ඔත්තේ නම් දීලා තියෙන සංඛ්‍යාවේ බලය 3 5 7 වගේ ඔත්තේ සංඛ්‍යාවක් ආවොතින් පිළිතුරු වෙනවා. බලය ඉරත්තේ සංඛ්‍යාවක් වන 4 6 8 දෙකෙන් බෙදෙන සංඛ්‍යාවකින් අනිවාර්යයෙන්ම පිළිතුර ධන උත්තරයක් වෙන්න ඕනේ කියලා අපි ඉගෙන ගන්නවා මීට කලින්. එහෙනම් පුතේ අපි එහෙනම් සංඛ්‍යා ටික ගුණ කරන්න කලින් බලන්න මෙතන තියෙන බලය 3 තියෙන. ඒ කියන්නේ ඔත්තේ බලයක් තියෙන අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ පිළිතුර වෙන පිළිතුරක් වෙනවා. එහෙනම් දැන් අපි සංඛ්‍යා ටික දැන් ගුණ කරොතින් 2 2කින් ගුණ කරා 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් පිළිතුර පුතේ ඍණ 8යි කියලා මෙතන ඉන්නේ. උත්තරය ඍණ 8යි. මේක හරිනම් පිළිතුරට ලකුණු දෙකක්. මෙතන මතක තියාගන්න ඔත්තේ බලයක් නම් ඍණ බලය. මේ තියෙන දර්ශකය. මේ තියෙන දර්ශකය ලියලා තියෙන අගය. ඔත්තේ නම් ඍණ උත්තරයක් එනවා. දර්ශකය ඉරත්තේ වුණොතින් ධන පිළිතුරක් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් පුතේ 13 වෙනි ගැටලුවට x සමානයි 2 විට මෙන්න මේ ප්‍රකාශනයේ අගය සොයන්න කියලා. එහෙනම් මම මෙහෙම ප්‍රසාරණය කරගන්නවා. 2 ගුණ කිරීම x වර්ගය කියලා කියන්නේ x ඒවා 2යි. ගුණ කිරීම x. ගුණ කිරීම x ලිව්වා. අඩු කිරීම 1යි. ඔන්න ප්‍රසාරණය කරලා ලිව්වා. දැන් මම මේ x වෙනකොට අපිට දීලා තියෙන අගයන් ආදේශ කරන්න යන්නේ. x වල අගය 3යි. ගුණ කිරීම 3යි. අඩු කිරීම 1යි. දැන් බලමු පුතේ එහෙනම් ගුණ කිරීම කරන්නේ අපි ඉස්සල්ලාම 2 වරක් 3 6යි 6 වරක් 3 18යි 18 අඩු කිරීම 1 18 න් යක් අඩු කරනවා පිළිතුර පුතේ 17ක් වෙනවා පිළිතුර 17යි එහෙනම් මේ පිළිතුර හරිනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා ඔබට ලකුණු දෙකක් ලැබෙනවා ඔබට ලකුණු දෙකක් 17ක x යගේ සොයන්න 1 ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු අංශක 360ක් වන බව අපි දන්නවා. මෙතන දීලා තියෙනවා අපි නම් මෙන්න සම්බන්ධතාවය ලියුවොත් x එකතු කිරීම 90 එකතු කිරීම 230 අංශක 90 එකතු කිරීම අංශක 230 සමාන වෙනවා කීයද අංශක 360කට සමානයි. අංශක 360කට සමානයි. එතකොට පුතේ මෙතනදී අපිට පුළුවන් මේ සංඛ්‍යා දෙක මම එකතු කරගන්න. එහෙනම් x එකතු කිරීම 230ට නැත්නම් 90ට 230ක් එකතු කරගත්තා. 230ක් එකතු කරාම 90කට 320ක් වෙනවා. ඔබ එකතු කරන්නේ 320. සමානයි 360යි. දැන් සමීකරණයක් තියෙන අපිට විසඳන්න ධනපදයක් තියෙනවා. එහෙනම් දෙපැත්තෙම 320ක් අඩු කරනවා. මම මේ පේලිය මෙන්න මේ විදිහට තියාගන්නවා. මේ ධන 320 මම එහාට පැත්තට අරන් යනවා. සමාන ලකුණෙන් එහා පැත්තට. එතකොට මේ පැත්තේ x තනි වෙනවා. එතකොට එනවා 360න් ධන 320ක් එහෙට අරන් ගියාම ඍණ 320ක් වෙනවා. එහෙනම් 360න් 320ක් අඩු කරනවා. එහෙනම් x වල අගය වෙනවා x සමානයි 360න් 320ක් අඩු කරාම ආංශික අගය. ඔන්න අපි x වල අගය හෙව්වා. මෙතන යොදාගත්ත ප්‍රමේය වෙන්නේ 1 ලක්ෂයක් වටා පිහිටි කෝණවල අගය නැත්නම් එකතුව ආංශික 360යි කියන ප්‍රමේය. මේ පිළිතුර ඇවිත් වෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. 15 වෙනි ගැටලුව. 3 වර්ගය ගුණ කිරීම 6 වර්ගයේ වර්ගමූලය මේ වගේ ගැටලුවක අපිට මෙන්න මේ විදිහට කීටි ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්.
3 වර්ගය 6 වර්ගය. මේ වර්ගමූලයෙන් කියන්නේ මේ දෙකටම වර්ගමූලය පොදු වෙනවා. මම මෙහෙම වෙන වෙනම දාගන්න පුළුවන් අපිට වර්ගමූල. ওই විදිහට දාන්න. ඒ 3 වර්ගයේ වර්ගමූලය මේ වර්ගයේ වර්ගමූලය කැපිලා කියලා මෙතනින් එනවා පුතේ උත්තරේ 3යි කියලා. ගුණ කිරීම 6 වර්ගමූලය sorry මේ 6 වර්ගයේ වර්ගමූලය කියන්නේ වර්ගයේ වර්ගමූලය කැපිලා කියලා 6යි කියලා උත්තර වෙනවා. 6 වරක් 3 18යි. එහෙනම් වර්ගමූලයේ අගය 18ක්. මේක තමයි. නැත්තම් ඔබට පුළුවන් මෙහෙමත් පුළුවන් හදන්න. තව ක්‍රම තිබේ. 3 වර්ගයේ 3 වරක් 3 9යි. 6 වර්ගයේ 6 වරක් 6 36යි කියලා ගත්තා. ඒ සම්පූර්ණ එකෙන් වර්ගමූලය. එතකොට අපිට 36 වා 9ක් බලන්න 324යි පුතේ. ඒක 324 වර්ගමූලය අපිට හොයාගන්න වෙනවා. එතකොට අපිට ප්‍රථම සාධක භාවිතයෙන් හොයාගෙන යනවා. එතකොට ටිකක් දිග වැඩි ඊට වඩා ලේසි මෙන්න මේ වගේ අවස්ථාවක් ගන්න. ඒ වගේම මේ ක්‍රමේ නැත්තම් මේ විදිහට හදන්නත් පුළුවන් අපිට. මම ওই වර්ගයේ පොදු නිසා 3 ගුණ කිරීම 6 කියන සම්පූර්ණ එකටම වර්ගයක් දාගන්න. තව ක්‍රමයක්. මේ සම්පූර්ණ එකටම වර්ගයක් දාගන්න. දැන් මොන්න පුතේ 3ත් වර්ගය 6ත් වර්ගය කියන එක තමයි 3 ගුණ කිරීම 6 සම්පූර්ණ එකේම. ඇයි බලයක ගුණිතයක් තියෙද්දි අපි ගුණිතයක බලයක් විදිහට හදා ගන්නවා. ඒතකොට මෙතන වර්ගයට වර්ගමූලය කැපිලා ගිහිල්ලා එන්නේ පුතේ පිළිතුර 3 ගුණ කිරීම 6යි කියලා. ඒත් එන්නේ 3 වරක් 6 18යි. උත්තරේ 18යි. ඔය ආකාර තුනෙන් අපිට ඕනම ක්‍රමයකින් හදන්න පුළුවන්. මතක තබා ගන්න. අපි සෑම විටම හදන්නේ පහසුම ක්‍රමය. පිළිතුරක් ලබා ගැනීමට පහසුම ක්‍රමය තමයි අපි ගැටලුව විසඳිය යුත්තේ. 16 වෙනි ගැටලුව රූපයේ පරිමිතිය සොයන්න. පරිමිතිය යනු වටේ දිගවල එකතුවයි. එහෙනම් මේ දිග 7යි. මේ දිග 7යි මේ දිග 7යි. එහෙනම් 7 ව 2යි. එහෙනම් පරිමිතිය මම හොයන්නේ නැද්ද කියනවා. වටේ දිගවල දිග කියන්නේ 7 ව 2යි. පුතේ මේ දිග එහෙනම් 3යි. මේක 3යි, මේක 3යි, මේකත් 3ක් වෙනවා. ඉරි කැලක් ගහලා තියෙන්නේ දිගවල සමාන නිසා. එතකොට 3 කැලි 1යි 2යි 3යි 4ක් තියෙනවා. 3 පාද 7යි. 2යි 3යි 4යි. 3 කැලි. තව පාදයක් තියෙනවා බලන්න මෙන්න මේ කොටසයි මේ කොටසයි අපි දන්නේ නැහැ දීලා නැහැ. හැබැයි පුතේ මේ කෑල්ල මෙහෙර කියලා සම්බන්ධ කරගත්තොත් මෙන්න මෙහෙම කෑල්ලක් අපිට හදා ගන්න පුළුවන් මෙන්න. එතකොට මේ කෑල්ල ඔන්න කියලා සම්බන්ධ කරනවා. මේ කෑල්ලත් මෙහෙර කියලා සම්බන්ධ කරද්දී මෙන්න මේ වගේ කොටසක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට බලන්න පුතේ මේ සම්පූර්ණ උස කීයක් වෙනවද? මේක පැත්ත 10යි නම් මේ පැත්ත 10යි කියලා අපිට දීලා තියෙන නිසා අනිත් පැත්තත් 10ක් නෙවෙයි. එහෙනම් අර කෑලි තුනේම එකතුව සෙන්ටිමීටර. එහෙනම් මම 10ක්. එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් පරිමිතිය හොයාගන්න. මේ දිගවල ටික ඔන්න මම එකතු කරන්නේ. 7යි 7යි 14යි 14යි 3යි 17යි 17යි 3යි 20යි 20යි 3යි 23යි 23යි 3යි 29යි 33යි 14යි 14යි 3යි 17යි 17යි 3යි 20යි 23යි 26යි 10යි 36ක් ඉන්නේ පරිමිතිය සෙන්ටිමීටර 36. පරිමිතිය සෙන්ටිමීටර 36. 17 වෙනි ගැටලුව මෙම පතරම යොදා ගැනීමෙන් සෑහෙන ඝන වස්තු බලමු මුහුණක් කීයක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා. මුහුණක් 8යි. මුහුණක් 8ක් සහිත ඝන වස්තුව අපි හඳුන්වන්නේ අෂ්ටතලය කියලා. එතකොට මේ ඝන වස්තු පතරමේ බලන්න පුතේ සෑම මුහුණටම සමපාද ත්‍රිකෝණාකාර ඉරිකැල තුනක් ගහලා තියෙන එක ත්‍රිකෝණයේ සෑම පාදයක්ම දිගින් සමාන. එහෙනම් සමපාද ත්‍රිකෝණයක් සම්බන්ධ වෙච්ච අෂ්ටතලය. එහෙනම් අපිට මේක කියන්න පුළුවන් සවිධි අෂ්ටතලයක් කියලා. නිකන් අෂ්ටතලයක් කියලා කියන්න බෑ අපිට. ලියන්න වෙන්නේ සවිධි වචනේ ලියන්න වෙනවා. සවිධි අෂ්ටතලය. නම සවිධි අෂ්ටතලය. මේ පිළිතුර ඔබ ලියා තිබේ නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඒක කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 20ට ලකුණු දෙක ගන්න තමයි ඔබට ලැබෙන්නේ ලකුණු. 18 160ට අඩු විශාලතම උත්තේ සංඛ්‍යාව 160 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් එකක් අඩු කරාම විශාල මුත්තේ සංඛ්‍යාව වෙන 159. මොන විශාල මුත්තේ සංඛ්‍යාවක්. ඊළඟ ප්‍රශ්න අහන එය කීවෙනි උත්තේ සංඛ්‍යාවද කියලා. එහෙනම් 159 වන්නේ කීවෙනි උත්තේ සංඛ්‍යාව.
ඔත්තේ සංඛ්‍යා රටාව පොදු පදය වෙන්නේ 2න් අඩු කිරීම එක. ඒ පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා ඔත්තේ සංඛ්‍යා රටාවක පොදු පදය 2න් අඩු කිරීම එකයි. ඕක සමාන වෙන්න ඕනේ 159ට. ඔන්න ඒක සමාන කරාම 159. දැන් පුතේ අපි මේ ඍණේ කරන් යනවා සමාන ලකුණෙන් එහා පැත්තට. ඒතකොට ධන එකක් වෙලා මේ පැත්තේ 2යි එනවා. සමීකරණයක් විසඳන ආකාරය තමයි දැන් අපිට විසඳන්න තියෙන්නේ. මතක තියාගත යුතු දේ මෙතන ඔත්තේ සංඛ්‍යා රටාවක පොදු පදය 2න් අඩු කිරීම එක. දැන් ඍණයක මෙහෙට අරන් ගියපු නිසා මම ධන එකක් බවට පත් කළා. එහෙනම් 2න් සමානයි 159 ටිකක් එකතු කරාම 160යි. දැන් n වලගේ හොයාගන්න අපි මොකද කරන්නේ? මෙතනදී දෙකෙන් බෙදෙනවා. ඇයි n දෙකෙන් ගුණ වෙලා තියෙන නිසා දෙපැත්තම දෙකෙන් බෙදුවා. එතකොට එනවා n 162කින් බෙදුවාම 80යි. එහෙනම් 80 වෙනි පදය තමයි 159. 80 වෙනි පදය 159. එහෙනම් පුතේ අපිට පුළුවන් දැන් මෙතනදී පිළිතුරට ලකුණු ලබා ගන්න ආකාරය මේකට එක ලකුණයි මේ පිළිතුරට එක ලකුණයි වශයෙන් ලකුණු දෙකක් ලැබෙනවා මේ ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නය වරහන් ඉවත් කර සුළු කරන්න කියලා තියෙනවා. අපි එන වරහන් අයින් කරද්දී වරහනට පිටින් තියෙන සංඛ්‍යා මේ වරහන ඇතුළේ තියෙන සංඛ්‍යා දෙකෙන්ම ගුණ කරනවා. 4x වලින් ගුණ කරනවා. එතකොට එනවා පුතේ 4x කියලා. අඩු කිරීම 4 ගුණ කරනවා 3. 4 වරක් 3 12යි. එකතු කිරීමෙන්. එහෙනම් පුතේ දැන් බලන්න අර අපි සුළු කරා ආකාර සජාතීය පද එක ළඟට ගන්නවා. එහෙනම් x පද තියෙනවනේ එහෙනම් 4x ධන x. ඔන්න x පද දෙක එක ළඟට ගත්තා. ඊට පස්සේ නියත පදයක් තියෙනවා වෙන 12යි. ඒක මම දාන්න. ඒ විදිහට දාන්න. දැන් බලන්න x පද දෙක එකතු කරද්දී මේ x එකක් තියෙනවා කියලා කියන්නේ මෙතන සෑම වෙලෙම තියෙන 1x කියන. එහෙනම් 4x 1x එකතු කරාම 5x එනවා. 5x වලින් අඩු කරා 12. මෙන්න වරහන් ඉවත් කර සුළු කරාට පස්සේ ලැබෙන පිළිතුර 5x වෙන 12යි කියලා. 20 වෙනි ගැටලුව පාදයක දිග සම්පූර්ණ පූර්ණ සංඛ්‍යාවක් වන පරිදි පාදයක දිග පූර්ණ සංඛ්‍යාවක් වන පරිදි සෙන්ටිමීටර 26ක් දිග සිහින් කම්බියක් නවා සෑදිය හැකි විශාලම සම්පාද ත්‍රිකෝණයේ පාදයක දිග සොයන්න. එහෙනම් මම මොකද කරන්නේ මෙතනදී 26 බෙදෙනවා ත්‍රිකෝණයේ පාද 3යි 3ෙන් බෙදෙනවා. 26 3ෙන් බෙදුවා 26 3 ඒවා 8යි. 8 වරක් 3 24යි ඉතිරි වෙනවා 2ක්. එහෙනම් පුතේ අහනවා සම්පාද ත්‍රිකෝණයේ පාදයක දිග කීයද? පාදයක දිග සෙන්ටිමීටර 8යි. 8යි 16යි 24යි. 8 ඒවා 3ක් 24යි. 26ක් වෙන තව කීයක් අඩුද? 2ක්. එහෙනම් අපෙන් අහන ඊළඟ කොටසේ ඉතිරි වෙන කම්බි කොටසේ දිග සෙන්ටිමීටර 2ක් වෙනවා. ඉතිරි වෙන කම්බි කොටසේ දිග සෙන්ටිමීටර 2. එහෙනම් පුතේ මේ පිළිතුර එක ලකුණයි. මේ පිළිතුරට එක ලකුණයි වශයෙන් ලකුණු දෙකක් අපිට ලැබෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ කෙටි ප්‍රශ්න 20 මම මේ ආකාරව සාකච්ඡා කරා. දැන් අපි යම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ දෙවෙනි කොටසේ රචනාමය ප්‍රශ්න 5 සඳහා. එතකොට පුතේ රචනාමය ප්‍රශ්න වලදී දෙක කොටසේ ප්‍රශ්න සියල්ලකට සපයන්න කියලා තියෙනවා. පහත් දැක්වෙන සංඛ්‍යා රටාව නිරීක්ෂණය කර අසහායක ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙම රටාවේ ඊළඟ රටා දෙක අඳින්න අපිට පුළුවන් නම් ඊළඟ රටා දෙක මෙතන යටින් 3යි එහෙනම් ඊළඟ රටාවේ ගෝල 4ක් ඉන්න ඕනේ. ඊළඟට උඩින් 3යි අඩු වෙවි යනවා. මෙතනින් 2යි. මෙතනින් 1යි. ඔන්න එක රටාවක් යන. ඒ කියන්නේ 1 2 3 4 වෙනි රටාව තමයි මම මේ නිර්මාණය කරන්නේ. එහෙනම් 5 වෙනි රටාව නිර්මාණය කරද්දී යටට එන්න ඕනේ ගෝල 5ක් මේ 5 වෙනි රටාවේ. ඔන්න ඔය ආකාරයට ගෝල 5ක් තියෙනවා. ඊළඟ පේලියට 4යි ඊළඟ පේලියට 3යි ඊළඟ පේලියට 2යි ඊළඟ පේලියට 1යි. මේක දැක්කට පස්සේ අපිට පේනවා මේ සංඛ්‍යා රටාව අපිට හඳුන්වන්න පුළුවන් ත්‍රිකෝණාකාර. නැත්නම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක් කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක් වෙලා තියෙනවා නේ. ත්‍රිකෝණාකාර හැටියට තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඊළඟ රටා දෙක අපි ඔය ආකාරයට ඇඳලා. එහෙනම් පුතේ ඔය ඇඳලා තියෙනවා නම් එකකට එක ගානේ ලකුණු දෙකක් උඩට ලැබිලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ 6 වන රටාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය තිත් ගන්න සොයන්නද? 6 වන රටාව සම්පූර්ණ කිරීමට අවශ්‍ය තිත් ගන්න බලන්න එහෙනම් පුතේ. මෙතන
යටින් 5යි 4යි 3යි 2යි 1යි ඒ පස්සේ රටාව. එන 6 වෙනි රටාව යට පේලිය 6යි. ඊළඟ පේලිය 5යි. ඊළඟ පේලිය 4යි. ඊළඟ පේලිය 3යි. ඊළඟ පේලිය 2යි. ඊළඟ පේලිය 1යි. ඔය විදිහට අපිට ලියාගෙන එකතු කරන්න පුළුවන්. නැත්නම් අර වගේ රංකයක් රටාව නැවත ඇඳලා අපිට හදා ගන්නත් පුළුවන්. යට පේලිය 6යි ඊළඟ පේලිය 5යි 1 1 1 1 අඩු වෙවි යන්නේ. දැන් අපි එහෙනම් එකතු කරලා බලමු. 6 5 11යි 11 4 15යි 15 3 18යි 18යි 2යි 20යි 20යි 1යි 21යි එහෙනම් අවශ්‍ය තිත් ගන්න 21ක් වෙනවා. තිත් ගන්න 21යි. පිළිතුරට ඔබට ලකුණු දෙකක් තමයි. ඊට පස්සේ මේ හිත සංඛ්‍යා රටාවේ පොදු පදය. රටාවේ පොදු පදය. මම කො ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක් ත්‍රිකෝණ සංඛ්‍යා රටාව පොදු පදය හොයන්නේ n වාරයක් n ධන 1 මතක තබා ගත යුතුයි. n වාරයක් n ධන 1 බෙදීම 2යි. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක සාධාරණ පද n වාරයක් n ධන 1 බෙදීම 2යි. මේ පිළිතුරට ලකුණු දෙකක් ලැබේ. ඒකේ b කොටසට මම දැන් යනවා. පහත දී ඇති වගුවේ සංඛ්‍යා රටා තුනක් නිරූපණය කර ඇත. ඒ අනුව අපිට හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා මෙතන සම්බන්ධ කරලා තියෙනවා. 1 4 7 10. පස්වෙනි එකේ ඉඳන් 3න් 3ට වැඩි වෙලා තියෙනවා මෙතනට 13යි. n වෙනි පදය හොයන්න කියලා තියෙනවා. ඒ n වෙනි පදයේ සිදීම සම්බන්ධ ගැටලු දැන් අටවසට අදාළ නෑ මෙතනදී මේ මම ප්‍රශ්නේ දාලා තිබ්බ වුණාට. ඒ එන රටාව මම කියන්නම්. නමුත් මෙතන හිස්තැනක් විදිහට තියාගන්න ප්‍රශ්නයක් නෑ. ඒක අපි ඉගෙනගෙන නැති නිසා ඒක ලියන්න අත්‍යවශ්‍ය නෑ. අපි ඉගෙනගෙන තියෙන්නේ ගුණාකාර සංඛ්‍යා රටා, ඔත්තේ සංඛ්‍යා රටා, ත්‍රිකෝණ සංඛ්‍යා රටා සහ සමමිතිය සංඛ්‍යා රටා. මේ වගේ සංඛ්‍යා රටා ගැන 9 පන්තිය තමයි අපි කරන්නේ. ඒක නිසා n වෙනි පදයක් අපි කියන්න උත්සාහ නොකරමු. 2 4 6 8 10 දැන් තියෙන්නේ මෙතන නම් දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාවක්. එහෙනම් අපිට සාධාරණ පදය 2යි එන්නේ. දෙකේ ගුණාකාරයන් නම් 2යි. තුනේ ගුණාකාර සංඛ්‍යා රටාවක් වුණා නම් 3යි එන්නවා. පහේ ගුණාකාර සංඛ්‍යා රටාවක් වුණා නම් 5යි එන්නවා. එහෙනම් මේකෙත් බලන්න 3ට 5ක් එකතු කරාම 8යි 8ට 5ක් 13යි 13ට 5ක් 18යි. ඒකෙත් අපිට හරියටම කියන්නේ 5න් 5ට යනවා කියලා කියන්නේ 5න් 5ට යනකොට 5 10 15 20 කියනවා මොන්නේ 5 ගුණාකාර. මේක 3 8. 5න් 5ට වැඩිලා තියෙනවා. නමුත් මේකේ සංඛ්‍යා රටාවේ පොදු පදය නැත්නම් n වන පදය වෙන ආකාරයත් අපි පසුව කතා කරමු. 9 පන්ති. එතකොට පුතේ හිස්තැන් 3යි තියෙන්නේ. මේ හිස්තැන් ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. මේ හිස්තැන් ලකුණු දෙකක් ලැබෙනවා. මේ හිස්තැන හරියට පුරවා තිබෙනවා ලකුණු දෙකක් ලැබෙනවා. ඔන්න ඔය ආකාරයට ලකුණු අපිට ලැබෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය සඳහා ලකුණු 12ක් ලැබිලා තියෙනවා. ලකුණු 12 ඔබ බලන්න ඔබේ ලකුණු කීයක් තියෙනවද? මෙතන ලකුණු 6යි, මෙතන 2යි 2යි 4යි 5යි 6යි. එතකොට 6යි 6යි 12යි. 12කින් මට 12ම තියෙනවා. ඔබට 12කින් කීයක් තියෙනවද කියලා එතනින් සඳහන් කරගන්න. 12කින් ඔන්න පළවෙනි ප්‍රශ්න පත්‍රය මම සාකච්ඡා පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළා අවසానයි. දෙවෙනි ප්‍රශ්නය සඳහා තමයි දැන් මම යන්න සැරසෙන්නේ. මුහුණ හයක් ඇති ප්ලේටෝ කැටයක් නම් කරන්නේ. ප්ලේටෝ කැටයක් කියලා කියන්නේ පුතේ සෑම මුහුණකම සවිදි වෙන්නේ. ඒ කියන්නේ එකම හැඩය තියෙනවා සෑම. ඒ වගේම සෑම ශීර්ෂයකදීම හමු වෙන මුහුණක් ගන්න සමාන වෙනවා. හැම ශීර්ෂයකදීම හම් වෙන මුහුණක් ගන්න සමාන නම් එය අපි හඳුන්වන්නේ ප්ලේටෝ කැටයක් කියලා. මුහුණක් හයක් තියෙන ප්ලේටෝ කැට දැන් සී කරන්න බලන්න ප්ලේටෝ කැට. අපි ඉගෙන ගන්නවා ප්ලේටෝ කැට පහක්. එකක් ඝනකය, සවිදි චතුස්තලය, සවිදි අෂ්ටතලය, සවිදි ද්වාදස තලය, සවිදි විංශතිකාරය. ඔන්න අපි ඉගෙන ගන්නවා ප්ලේටෝ කැට පහ. මෙම ප්ලේටෝ කැට පහෙන් මුහුණක් හයක් තියෙන එකම ප්ලේටෝ කැටය ඝනකය. එහෙනම් පුතේ පිළිතුර වෙන්නේ ඝනකය. හරියට හඳුනා ගන්න ඝනකය. ඒ පිළිතුර අපි හඳුනාගෙන තියෙනවා ඔබට ලකුණු 2යි. එතකොට අහනවා එම ඝන වස්තුවේ ශීර්ෂ ගාන කීයද? ධාර ගාන කීයද? ගණන් කරගන්න ඝනකයක්. ඝනකයේ හොඳම උදාහරණය තමයි ධාතු කැටය. ධාතු කැටයක් යන හිතලා ඉතින් මවාගෙන ගණන් කරන්න බලන ශීර්ෂ අනු මුළු සංඛ්‍යාව. මුළු තියෙනවා 8ක් තියෙනවා ශීර්ෂයක්. ධාර ගණන් කර තින්නේ උඩ 4යි යට 4යි පැත්තේ 4යි. 4යි 8යි 12 ධාර 12 ශීර්ෂ 8 මුහුණත් 6 අපෙන් අහන්නේ ඔය පිළිතුර. ඔය පිළිතුරු දෙකම හරිනම් ලකුණු 2යි. එකකට එක බැගින්. එකට එක බැගින් ලකුණු 2යි. එහි මූලික හැඩය අඳින්නද? එතකොට ඝනකයක මූලික හැඩය සමචතුරස්‍රයක් වෙනවා. ඒ කියන්නේ පාද හතරම දිගින් සමාන වෙච්ච හැඩතලයක් තමයි අපි ඇඳියේ.
එහෙනම් පාද හතරම දිගින් සමානයි කියලා කියන්නේ මෙන්න මේ විදිහට මම ඉරි කෑලි හතරක් කරනවා. එතකොට මෙතනින් අපි හඳුනාගන්නේ පාද හතරම දිගින් සමාන බව. එහෙනම් මේ කැඳලා තියෙනවා ඔබට ලකුණු දෙක. ඊළඟට පුතේ ප්ලේටෝ ගැට දෙකක් නම් කරන්න. අන්න දැන් මම ප්ලේටෝ ගැට පහක් ගැන කිව්වා. එකක් ගණකීය ඊළඟ එක මොකද්ද? සවිදි චතුස්තරය අපිට ලියන්න පුළුවන් සවිදි චතුස්තරය. අපි කෙටි ප්‍රශ්න ටිකේදී ඉගෙන ගත්තා මුහුණක් 8ක් තියෙන ඝන වස්තුව මොකද්ද? සවිදි අෂ්ටතලය ගැන. එන සවිදි අෂ්ටතලය. තව ලියන්න පුළුවන් මේ දෙක විතරක් නෙමෙයි. සවිදි ද්වාදශ තලය කියලා ලියන්න පුළුවන්. හැබැයි සවිදි කියලා ලියන්න ඕනි නැත්නම් වැරදි. සවිදි අෂ්ටතලය. මේ තියෙන සවිදි අෂ්ටතලය කියලා අෂ්ටතලය. සවිදි ද්වාදශ තලය. ඒක ලියන්නත් පුළුවන්. සවිදි විංශති තලය ලියන්නත් පුළුවන්. ඒකට ප්ලේටෝ ගැට ඒ ඉතින් ඕනම එකක් අපිට සඳහන් කරන්න පුළුවන්. ප්ලේටෝ ගැට දෙක නම් කරලා තියෙනවාට එකකට ලකුණු දෙක ගානේ ලකුණු හතරක් හම්බෙනවා. ලකුණු හතරක් හම්බෙනවා. සවිදි චතුස්තරය. සවිදි වචන තියෙනවා. සවිදි වචන නැත්නම් සම්පූර්ණයෙන් වැරදි. මේ පතරම් භාවිතයෙන් සාදාගන්නේ ඝන වස්තුවේ නම ලියන්න. මේකෙන් හදා ගන්න පුළුවන් අපිට චතුස්තරය. චතුස්තරය. හැබැයි හැම මූලතම සමානයි කියලා මේකේ පෙන්නලා දීලා නැහැ. ඒක නිසා අපි චතුස්තරය කියලා ලිව්වත් හරි, සවි චතුස්තරය කියලා ලිව්වත් එතනදී අපි උත්තරයක් විදිහට සලකනවා. එතකොට පුතේ මේ ගැටලුවට ලකුණු දෙකක් තියෙනවා. ඔන්න ඝන වස්තු සම්බන්ධ ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නයට සම්පූර්ණ ලකුණු 12ක් ලැබුණා. 12න් මට තියෙනවා ලකුණු 12ක්. ඔබට ලකුණු කීයක් තිබ්බද කියලා ඒ අයිනෙන් දාගන්න ඒ ප්‍රශ්න ඉවර වෙන තැන. ලකුණු 12න් 12. තුන්වෙනි ගැටලුවට දැන් මම යන්නම්. සුළු කරන්න තියෙනවා. සදිස් සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙනවා. එකම ලකුණු තියෙන සදිස් සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී අපි ලකුණු නොසලකා සංඛ්‍යා දෙක එකතු කරනවා. 8යි 6යි එකතු කරාම 14යි පුතේ උත්තර. ලකුණු නොසලකා එකතු කරා. දෙකේම ලකුණ ඍණ නිසා පිළිතුරත් ඍණම විය යුතුයි. එකම ලකුණ තිබ්බොත් ඒ ලකුණම තමයි යෙදෙන්නේ ඕනේ. නමුත් වෙනස් ලකුණු තිබ්බොත් අපි එකතු කිරීමක් නෙමෙයි කරන්නේ අඩු කිරීමක් කරනවා. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් ලකුණු ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි තියෙන්නේ අපි එහෙනම් ওই දෙක අඩු කරමු. 7න් 5ක් අඩු කරාම පුතේ 2යි. වැඩිම සංඛ්‍යාව ගැන දැන් බලන්න. වැඩිම සංඛ්‍යාව 7. 7ට අදාළ ලකුණ වෙන්නේ ඍණ. පිළිතුර එතනදී ඍණ 2යි. පිළිතුර ඍණ 2ක් වෙනවා. පිළිතුර ඍණ 2. එහෙනම් මේකට ලකුණු 2යි මේකට ලකුණු 2යි. ලකුණු 4ක් ඔබට හිමි වෙනවා. එකතුවක්සේ සැකසීමෙන් පිළිතුරු ලබා ගන්න කියලා තියෙනවා. එතකොට බලන්න පුතේ මේ තියෙන්නේ අඩු කරන්න තියෙන සදිස් සංඛ්‍යාවක්. එතකොට අඩු කිරීමක් තිබ්බොත් අපි දන්නවා ආකල ප්‍රතිලෝමය. මේ ආකල ප්‍රතිලෝමය එකතු කරන්න ඕනේ කියලා. එහෙනම් ඔන්න මම ධන 8 ලිව්වා. දෙවන සදිස් සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරේ. ඍණ 2 නම් ආකල ප්‍රතිලෝමය ඒක අනිත් පැත්ත. මොකද්ද? ධන 2 වෙනවා. ඍණ 2 නම් ඒක ධන 2 වෙනවා. අන්න ආකල ප්‍රතිලෝමය. එතකොට මේ ආකල ප්‍රතිලෝමය මොකද කරන්න ඕනි? එකතු කරන්න. ආකල ප්‍රතිලෝමය ගත්තා ඒක එකතු කරන්න. එතකොට 8යි 2යි බලන්න දෙකේම ලකුණු දෙකම එකක් තියෙන්නේ. දෙකම ධන ධන. එහෙනම් අපි එකතු කරා 8යි 2යි 10යි. දෙකම ධන නිසා පිළිතුරක් ධන විය යුතුයි. ඒ ලකුණු තමයි අපි ගන්න. ඊළඟ ගැටලුවට කියොතින් බලන්න ආකල ප්‍රතිලෝමය එකතු කළ යුතුයි. ඍණ 10 එහෙම්ම තිබ්බා. ඒකේ ආකල ප්‍රතිලෝමයක් අපි ගන්න යන්නේ නැහැ. දෙවන සදිස් සංඛ්‍යාවේ තමයි ආකල ප්‍රතිලෝමය. ඍණ 2 නම් ඒකේ ආකල ප්‍රතිලෝමය ධන දෙකක් බව අපි දන්නවා. මුන්න මන් ධන දෙකක් කියලුවා. ආකල ප්‍රතිලෝමය අරගෙන එම ආකල ප්‍රතිලෝමය එකතු කරන්න. දැන් බලන්න මේ සංඛ්‍යා දෙක සදිස් සංඛ්‍යා දෙක සැලකුවොත් එහෙම ඍණ සංඛ්‍යාවක් සහ ධන සංඛ්‍යාවක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ලකුණු වෙනස් අඩු කරා 10න් දෙකක් අඩු කරාම 8යි. දැන් බලන්න වැඩිම සංඛ්‍යාව 10යි. 10ට අදාළ ලකුණ ඍණ. එහෙනම් උත්තරේ එනවා ඍණ 8යි. මෙන්න උත්තේ. එතකොට මේකෙත් මේ ප්‍රශ්නේ ලකුණු දෙකක්ද මේ ප්‍රශ්නේ ලකුණු දෙකක්ද ලැබෙන්නේ ලකුණු නැහැ. ලකුණු දෙකක් ලැබෙන්නේ. ඊළඟ ගැටලුවට අපි ගියොතින් ඍණ 5න් අඩු කරන්නලු ධන 4ක් සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් පිළිතුරු ලබා ගන්න. එනවා අපි සංඛ්‍යා රේඛාවක් අඳින්න යන්නේ දැන්. ඔන්න මම සංඛ්‍යා රේඛාවක් අඳිනවා. මේ මැදින් තිබ්බ බිඳුව ලකුණු කරා හරි මැදින්. මේ පැත්තේ තියෙන ධන සංඛ්‍යා ධන 1, ධන 2, ධන 3, ධන 4, ධන ලකුණ නොදැම්මත් ප්‍රශ්නයක් නෑ පුතේ. ධන 5.
ඊතලයක් දාන්න. ඊතලයක් දාන්න අපි එකම පැත්තට. ඒ වගේ මේ සෑම ඒකකයක් අතරම සමාන පරතරයක් තියෙනවා. බිංදුවේ ඉඳන් 1 දක්වා කොටු 2යි නම් කොටු 2යි. 1 ඉඳන් 2 දක්වා කොටු 2යි. සෑම එකක් අතරම ඒකකයක් අතරම පරතරය සමාන විය යුතුයි. එතකොට පුතේ මේ පැත්තට තියෙන ඍණ සංඛ්‍යා ඍණ වල ලකුණු දැමීම අත්‍යවශ්‍යයි. ඍණ 2යි, ඍණ 3යි, ඍණ 4යි, ඍණ 5යි. එහෙනම් පුතේ ඔන්න මම සංඛ්‍යා රේඛාවක් කරගන්න. දැන් අපි සංඛ්‍යා රේඛාවේ අපි බලමු කොහොමද මේක සුළු කරගන්නේ. පළමු සදිශ සංඛ්‍යාව ඍණ 5යි. පළමු සදිශ සංඛ්‍යාව සංඛ්‍යා රේඛාවේ ලකුණු කරගන්න. ඔන්න මම ලකුණු කරගත්ත ඍණ 5. එතෙන් සිට දෙවන අඩු කරන්න තියෙන දෙවන සදිශ සංඛ්‍යා විශාලත්වයට සමාන දුරක් යනවා. හැබැයි අඩු කිරීමක් තියෙන්නේ දිශාවෙන් විරුද්ධ දිශාව. ධන පැත්තට නෙමෙයි යන්න ඕනේ ඍණ පැත්තට තමයි 4ක් යන්නේ. මෙතන ධන තියෙන්නේ ධන 4ක්. මේකේ විරුද්ධ දිශාව අඩු කිරීමක් තිබ්බොත් අපි ඒකේ විරුද්ධ ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. එහෙනම් පුතේ තව සංඛ්‍යා රේඛාව මට දික් කරගන්න වෙනවා. එහෙනම් මම මේ සංඛ්‍යා රේඛාව තව දික් කරගන්නවා. ඍණ 5, ඍණ 6, ඍණ 7, ඍණ 8, ඍණ 9, ඍණ 10 දක්වාම දික් කරලා බලමු දැන් අපිට ඇති වෙයිද කියලා. එහෙනම් ඔන්න පළමු සදිශ සංඛ්‍යාව සංඛ්‍යා රේඛාවේ ලකුණු කරා දෙවෙනි සදිශ සංඛ්‍යාවේ විශාලත්වයට සමාන දුරක් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා. 4ක් යනවා. 1යි 2යි 3යි 4යි. 4. එහෙනම් ඊතරේ දැන් මම මේ පැත්තට තමයි ගමන් කරන්නේ. අවසානයේ නැවතුනේ කීයෙන්ද? බිඳුවේ ඉඳන් ඍණ 9 දක්වා. එහෙනම් මෙතන පිළිතුර ඍණ 9ක් වෙනවා. ඍණ 9යි පුතේ. අපිට පුළුවන් වුණනම් මේකත් මෙහෙම බිඳුවේ ඉඳන් ඔන්න ඍණ 5ක් ගියා කියලා පෙන්වන්නත් පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. බිඳුවේ ඉඳන් ඍණ 5ක් ගියා, ඉතින් ඉඳන් 4ක් ගියා. අවසානයේ නැවතිච්ච තැනින් පිළිතුර හම්බුණා. පිළිතුර ඍණ 9ක් වෙනවා. එතකොට මේකට ලකුණු දෙකක් ඔබට හම්බ වෙනවා සංඛ්‍යා රේඛාව භාගයේ. සුළු කරන්න තියෙන සදිශ සංඛ්‍යා ගුණ කරන්න තියෙනවා. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කරාම උත්තරය අපි දන්නවා. සංඛ්‍යා දෙක ගුණ කරා 9 10 90යි. දැන් බලන්න ඍණයි ගුණ කරාම උත්තරේ ධන වෙනවා. එහෙනම් ධන 90යි මෙතන. ඒක බෙදන්න තියෙන්නේ පුතේ යට තියෙනවා ඍණ 3. දැන් අපි සංඛ්‍යා දෙක ඉස්සෙල්ලාම බෙදනවා. 93න් බෙදුවම 93 වා 30යි. දැන් ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවම උත්තරය අපි දන්නවා ඍණයි කියලා. එහෙනම් පිළිතුර එනවා ඍණ 30යි. මේ පිළිතුර හරිනම් ඒත් ලකුණු දෙකක් ලැබෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නයත් මම සාකච්ඡා කරා තුන්වෙනි කොටසත්. ඒකටත් අපිට එන්න ඕනේ ලකුණු 12ක්. 12න් ඔබට කීයක් තියෙනවා? මට නම් 12ම තියෙනවා. ලකුණු 12. ඔන්න ඔය ආකාරයට අපිට සදිශ සංඛ්‍යා කොටස සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හරි සරල ගැටලු ටිකක් තියෙන මූලික સિદ્ધාන්ත ටික මතක් කිරීමට. මූලික දේවල් ටික මතක් කර ගැනීමට. ඉදිරියේදී තවත් ප්‍රශ්න පත්‍ර මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න අපි ගණන් හදලා තියෙන පුරුද්දත් එක්ක අපිට ගණන් හදාගෙන යන්න පුළුවන් වෙනවා ඉස්සරහට. ඒක මතකය නැවත ඇති කර ගැනීම සඳහා තමයි මම මේ කෙටි ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා දුන්නේ. එතකොට පුතේ හතරවෙනි ගැටලුවට දැන් අපි යන්නේ නම් හතරවෙනි ගැටලුවේදී තියෙනවා මෙන්න මෙහෙම. බලන්නකෝ. පෑනක මිල රුපියල් X ද අභ්‍යාස පොතක මිල රුපියල් Y ද. පෑනක් සහ අභ්‍යාස පොතක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල වීර්ය ප්‍රකාශය. පෑනක් X නම් පෑනක් රුපියල් 10යි පොතක් රුපියල් 20යි. එහෙනම් මිලදී ගැනීමට වැය වෙන 10 වල සිටින 20 10යි 20යි 30යි. ඒ වගේ තමයි වීර්ය පද සම්බන්ධක දෙනවා. පෑනක් X පොතක් Y. එහෙනම් ওই දෙක මිලදී ගැනීමට වැය වෙනවා කියලා කියන්නේ එකතුවක් සම්බන්ධ වෙනවා. එහෙනම් X ධන Y කියලා තමයි එන්නේ. ඕන වරහනක් දාගන්නත් පුළුවන් වරහනක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. පිළිතුරට ලකුණු දෙක. ඊළඟ කැටගරියේ විවාද තරගයකින් ජයග්‍රහණය කළ සිසුන් 10 දෙනෙකුට තෑගි දීම සඳහා එවැනි පෑන් 3ක් හා අභ්‍යාස පොත් 5ක් සහිත පාර්සල් 10ක් අවශ්‍යයි. ඒ සඳහා වැය වෙන මුදල වීඩියෝ ප්‍රකාශකයෙන් දක්වන පෑන් 3ක් ඕනිලු පුතේ. ඒ වගේම පොත් 5කුත් ඕනිලු. පෑනක් X නේ. එහෙනම් පෑන් 3ක සඳහා වැය වෙනවා 3යි. ඔන්න පෑන් 3කට වැය වෙන මුදල 3යි. සහ පොතක් Y පොත් 5ක් සඳහා වැය වෙනවා 5යි. ඔන්න ඔච්චර ප්‍රමාණයක් වැය වෙනවා. ඒ එක තෑගි පාර්සලයක් සඳහා. ඔය වගේ තෑගි පාර්සල්
10ක් තියෙනවනේ. එහෙනම් මේක ගුණ කරනවා 10 නේද පුතේ? අපිට එහෙනම් බීජ ප්‍රකාශනයකින් දක්වන්න කියලා තියෙන වරහන් සහිත බීජ ප්‍රකාශනයකින්. එහෙනම් මේ මන් 10 ඉස්සරහට නම් මෙන්න මේ විදිහට ලියනවා. 10යි ගුණ කිරීමක් දාන්න යන්නේ නැහැ. මේ වගේ වරහණක් සහිතව ලියුවා කියන්නේ එතන තියෙන්නේ ගුණිතයක්. 3යි 1 ධන 5යි y. මෙන්න වරහන් සහිත බීජ ප්‍රකාශනයකින් මේ පිළිතුර ඔබට ඇවිල්ලා තියෙනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. ඔබට ලකුණු 4ක් ලැබෙනවා. ඒක B කොටසට අපි නම් ඉදමක වර්ගඵලයේ වර්ග එකක 4යි වරහණක් අතර ධන 2 ධන 2 වාරයක් B ඍණ A යන බීජ ප්‍රකාශනයෙන් දැක්වේ. එහි වරහන් ඉවත් කර සූත්‍රය. එහෙනම් ප්‍රති වරහන් අයින් කරනවා. 4 A වලින් ගුණ කරාම 4යි 4යි A. එකතු කිරීම 4ෙන් ගුණ කරනවා 2ක්. ඒ වරහන් ඇතුලේ තියෙන සංඛ්‍යා දෙකම පිට තියෙන සංඛ්‍යාවෙන් ගුණ වෙන්න ඕනේ. එහෙනම් 4 වරක් 2 8ක්. එකතු කිරීම දැන් ඊළඟ වරහන් කියා 2 B වලින් ගුණ කරා 2යි B පුතේ. ඍණ ධනයි ඍණයි 2 A වලින් ගුණ කරා දෙවරක් A 2යි. හරි. දැන් මේ බීජ ප්‍රකාශන සුළු කරන්න පුතේ අපි සජාතීය පදයක ළඟට ගමු. සජාතීය පද ගත්තොත් මෙතන 4යි A තියෙනවා පුතේ. ආයේ ඒ පදයක් තියෙනවා ඍණ 2යි. ඒකත් මම ඉතලකට ගත්තා. ඊට පස්සේ තියෙන්නේ 8 එක පදයයි තියෙන තනි පදයයි එකේම ලිව්වා. 2යි B තනි පදයයි ඒකත් එහෙම මම ලිව්වා. 2යි. දැන් බලන්න පුතේ එහෙනම් 4යි A වලින් 2යි අඩු කරන්න ඕනේ. එහෙනම් මේක සුළු කරන්න පුළුවන් අපිට මේ එකම ජාතීය පද. ඒ කියන්නේ සජාතීය පද තියෙනවා. 4යි A වලින් 2යි අඩු කරාම උත්තරේ පුතේ 2යි. 2යි. මේ 8 එහෙම තිබ්බා 8. එකතු කිරීම 2යි B කියලා එතන තියෙනවා. මෙන්න අපිට මේ තියෙන්නේ දැන් විජාතීය පද. A පද තියෙනවා, B පද තියෙනවා, නියත පද තියෙනවා. විජාතීය පද අපිට එකතු කරගන්න බැහැ. ඔන්න ඔය ආකාරයට අපිට වරහන් ඉවත් කරලා සුළු කරන්න පුළුවන්. ඕක හරිනම් මේ පියවරට එක ලකුණයි, මේ පියවරට එක ලකුණයි, මේ පියවරට එක ලකුණක් වශයෙන් ලකුණු තුනක් අපිට හම්බ වෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා. ඊළඟ ගැටලුවට ගියොත් ඒකම A සමානයි 2 සහ B සමානයි 3 නම් ඉද මේ වර්ගඵලය සොයන්න. එහෙනම් අපි ආදේශ කරමු මේ සූත්‍රයටම ආදේශ කරමු 2යි ධන මම ඒකම ලියන අපි සුළු කරලාගත් උත්තරේ 8 ධන 2යි B. ඕකට මම ආදේශ කරන්නේ. එතකොට පුතේ අපිට ආදේශ කරලා තියෙන දෙක ගුණ කිරීම පදයක් කර තියෙනවා කියලා කියන්නේ මම කියව ගුණිතයක් තියෙන A වලගේ 2යි. මම මේ වරහණක් දාන්න ගුණ කිරීමක් දාන්න. එකතු කිරීම 8 එහෙම තිබ්බා. එකතු කිරීම මෙතන තියෙනවා වරහණක් දානවා කියන්නේ දෙක ගුණ කිරීම B වලගේ 3. දැන් පුතේ අපිට තියෙන සුළු කිරීම දෙවරක් 2 4යි එකතු කිරීම 8යි දෙවරක් 3 6යි. දැන් බලන්න පුතේ එහෙනම් ඔක්කොම ටික එකතු කරමු පද සියල්ල. 4යි 8යි 12යි 12යි 18යි පිළිතුර 18යි. පිළිතුර 18. එතකොට පුතේ මේක දෙක ලකුණයි මේක දෙක ලකුණයි මේක දෙක ලකුණයි වශයෙන් ලකුණු තුනක් ගන්නවා. එතකොට මම ඔන්න හතරවෙනි ප්‍රශ්නයක් සාකච්ඡා කරලා හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා හතරවෙනි ප්‍රශ්නේට ලකුණු 12ක් ලැබෙනවා. ඒ ලකුණු 12කින් ඔබට කීයක් තියෙනවද කියලා ලකුණු දාන්න. එහෙනම් මට ලකුණු 12න් 12ක් තියෙනවා. ලකුණු 12න්. අපි යනවා පුතේ එහෙනම් පස්වෙනි ගැටලුව නැත්නම් අවසාන ගැටලුව සාකච්ඡා කරමු. මම කියන්නේ මේක හරි සරල ප්‍රශ්න පත්‍රයක් මූලික සිද්ධාන්ත මතක් කරගන්න තමයි මම මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා දෙන්නේ. හරි සරල ගැටලු ටිකක් තමයි තියෙන්නේ. ඉදිරියේදී ඔයිට වඩා තව චුට්ටක් ස්ටෑන්ඩඩ් වෙන. ඒ කියන්නේ තව චුට්ටක් ක්වොලිටි වෙන කරලා ප්‍රශ්න පත්‍රයක් අපි හදමු. එක්සියාගේ සොයන්න. මේක දැක්කට පස්සේ අපිට පේනවා පුතේ ප්‍රතිමුඛ කෝණ බව. මේක 110යි නම් මේකත් 110ක් වෙන්න ඕනේ ප්‍රතිමුඛ කෝණවල. ප්‍රතිමුඛ කෝණවල. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 70 x වලත් එකතුව සමානයි 110යි. මම මොන සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. 70 x වලත් එකතුව 110යි. ඒ කියන්නේ හේතුව ප්‍රතිමුඛ කෝණ. මම හේතුවක් ලියනවා. ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ දැන් මේන සමීකරණයක් විසඳන්න තියෙන සෑම අවස්ථාවකම අපි සමීකරණ විසඳීම මතක තියාගන්න ඕනේ. සෑම ගණනය කිරීම වල සෑම අවස්ථාවල සමීකරණ කියන දේ යෙදලා තියෙනවා. එහෙනම් x සමාන වෙනවා මේ ධන 70ම අරන් යන එහා පැත්තට. ඒතර මොන 70ක් වෙනවද? ඍණ 70ක්. එහෙනම් 110න් අඩු කරන්න ඕනේ 70. එතකොට පුතේ 110න් 70ක් අඩු කරාම මෙතන දෙනවා
x සමානයි 40යි. x වලගේ 40යි. ඔන්න අපි x වලගේ කිව්වා පළවෙනි එක. x වලගේ. එතකොට මේ පිළිතුර අරන් තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් දීලා තියෙනවා. ලකුණු දෙක. ඊළඟ එක ගත්තොත් අපි මේ වගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ගානක් ගැටලුවක් හදුවා. 1 ලක්ෂයක් වට අපි ඉන්න කෝණ වල එකතු අංශ 360ක් වෙනවා. 1 ලක්ෂයක් වට අපි ඉන්න කෝණ සියල්ලේම එකතු අංශක 360යි. එහෙනම් මම ලියනවා මෙන්න මේ විදිහට. x එකතු කිරීම. x එකතු කිරීම. 85 එකතු කිරීම. 95 එකතු කිරීම. 115. කෝණ හතරෙන් එකතුව. සමාන කරා. 300යි. හේතුව සඳහන් කරන්න. ලක්ෂයක් වටා පිහිටි කෝණවල ලක්ෂයක් වටා මම ලියන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360ක් වෙයි. ඕක තමයි අපේ ප්‍රමේය. එතකොට මේ අංශක කියලා දාගමු අපි හැම එකටම අංශක තියෙන්න ඕනි. අංශක සම්බන්ධ වෙන්න ඕනි. මේකේ අංශක මෙතන අංශක මෙතන අංශක. එහෙනම් ඔන්න බලමු සුළු කිරීම x එකතු කිරීම. මේ ටික එකතු කරා. බලන්න 85යි 95යි 180යි 180 115 එකතු කරාම 295යි. එහෙනම් මේ ටික එකතු 295යි. සමානයි 360. සමානයි 360. දැන් පුතේ මොකද කරන්නේ x තනි කරගන්න අර 295ට අරන් යනවා. එහෙනම් x තනි වුණා x සමානයි 360න් අඩු කරන්න ඕන 295. 295ක් අඩු කරන්න. එහෙනම් පුතේ බලන්න x වලගේ එනවා x සමානයි 300න් 295ක් අඩු කරාම 65යි. 65. අංශ 65. පිළිතුරේ අංශ. මේ පිළිතුර හරිනම් ඔබට ලැබිලා තියෙනවා ලකුණු 3ක්. හරිනම් ලකුණු 3ක්. එහෙනම් B කොටසට අපි සාකච්ඡා කරන්නේ අවසාන කොටස ප්‍රහේලිකාවක් කියලා තියෙනවා. හරි ලස්සන ප්‍රහේලිකාවක්. බලන්න පුරවන්නේ කොහොමද කියලා. 8 වෙනි සමචතුර සංඛ්‍යාව. 8 වෙනි එක 8 වරක් 8 64යි නේ. 8 වෙනි සමචතුර සංඛ්‍යාව 64යි. මම මෙතනින් දාගන්න ඉස්සෙල්ලා. 900න් ගුණ කරාම මෙහි යගේ වේ. 9 වරක් 100 900ක් වෙනවා. 2න් අඩු කිරීම එකයි. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා රටාව පොදුපදේ තමයි 2න් අඩු කිරීම එකයි කියලා දීලා තියෙන්නේ. පොදු පදේ වන සංඛ්‍යා රටාවේ 10 වන පදේ නම් මම ඔන්න ඉන්න 10 දානවා. දෙක ගුණ කිරීම ඉන්න 10 දානවා. අඩු කිරීම එකයි. දෙවර 10 20යි. 20 අඩු කිරීම එක. එහෙනම් උත්තරේ 19. ඒකත් කරගන්න. 500 අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව වෙන 499 නේ. එකක් අඩු වෙන්නේ 499. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව 1 2 3 4 කිව්වම එකේ ඉඳන් 4 දක්වා තියෙන සීලම සංඛ්‍යා අපි කිව්වා. 2 1 3 3 3 6 6 4 10. එහෙනම් හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 10. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කරන එකේ ඉඳන් 5 දක්වා තියෙන සීලම සංඛ්‍යා එකතු කරනවා. එහෙනම් පුතේ දැන් අපි හිතමු මේ ප්‍රේලිකාව පුරව. 1 හරහට 64යි. හරි 64. 900න් 900යි 4 හරහට 900යි. එහෙනම් 900යි. 5 හරහට 2න් අඩු කිරීම එකේ එනවා 1 19යි. 10 වෙනි පදේ. B පහළට 2 පහළට 500ට අඩු විශාලතම ඔත්තේ සංඛ්‍යාව 499 නිකම් මේ. හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි. එහෙනම් 10යි. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන්. ඒ ප්‍රහේලිකාව ඒ විදිහට සම්පූර්ණ කරන්න. හරි ලස්සන සම්පූර්ණ. මේකට එක ලකුණයි පුතේ ඔන්න ඔබට ලකුණු හම්බෙන විදිය. මේකට එක ලකුණයි ඒක හොයාගෙන තියෙන එක ලකුණයි. මේකට ලකුණු දෙකයි. ඒ වගේම මේ 499 කියන කතන්දරේ දෙක ලකුණයි 10 කියලා හොයාගන්න ලකුණු දෙකයි. ඒ කියන්නේ ප්‍රහේලිකාවේ තියෙනම නම් මේ ඔක්කොම සම්බන්ධ වෙලා හොයාගන්න ඒවා නෙමෙයි. ප්‍රහේලිකාවේ කෙසේ හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ප්‍රහේලිකාවට ලකුණු 7ක් හම්බ වෙනවා. ප්‍රහේලිකාවට විතරක් ලකුණු 7ක් හම්බ වෙනවා. මතක තියාගන්න. ප්‍රහේලිකාව විතරක් හරිනම් ලකුණු 7. මේ ඕනේ නැහැ. මේ ඔක්කොගේම ලකුණු ටික තමයි ඔය 7ක් වෙන්නේ. මේ B කොටස දෙන්න ලකුණු 7.
හරි. එහෙනම් පුතේ ඒ ප්‍රශ්නවල ලකුණු 12ක් දුන්නා මම. ලකුණු 12න් කීයක් තියෙනවද කියලා බලන්න. මටත් ලකුණු 12ක් තියෙනවා. එහෙනම් මගේ දැන් 12 ඒවා 5ක් තිබ්බ ප්‍රශ්න පාඩම් 12 ඒවා 5ක් 12 තොරක් 5 60යි. පළවෙනි ප්‍රශ්න 20ට ලකුණු 40යි 60යි 40යි ලකුණු 100යි. එහෙනම් ඔබේ ලකුණු දාන්න ලකුණු 100ෙන් කීයද කියලා. මගේ ලකුණු 100ෙන් 100යි. එහෙනම් පුතේ ඔන්න ඒක ඉවර කරමු. එහෙනම් ඔය ප්‍රශ්න පත්‍රය මම සාකච්ඡා කරා. මතක ඇතුව පුතේ ඔබට subscribe කරලා යන්න. ඒ වගේම අර bell icon එකක් තියෙන ඒකත් එක්ක කරන්න. මොකද අලුතෙන් වීඩියෝ එකක් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මම link එක එව්වත් නැතත් ඒකට සම්බන්ධ වෙන්න. ඒකට මේ වීඩියෝ බල නැවත ඔයාලට ප්‍රශ්න වල යෙදෙන්න පුළුවන්. එහෙනම් පුතේ නම් ඔය ප්‍රශ්න පත්‍රය මම ඉවර කරනවා.